හරි අපි ලාස්ට් එකේ සම්පූර්ණ පළවෙනි පාඩම ඉවර කරා. හරි බේසික්ස් කියන එක ඒ කියන්නේ නෙට්වර්කින් නැතුව 1යි 2යි පාඩම් දෙකේ එකතුවක් තමයි කරේ. හරි මේකේ පේපර්ස් ටික වල ඔයාලා මට වෙලා තියෙනවා. ඔයාලා මේ එකින් එකට ඔයාලා MCQ වලට ගහපු උත්තරේ දාන්න chat එකට. හරි උත්තරේ ප්‍රයිවට් දාන්න. දාද්දි මම මේ ස්ක්‍රීන් එකේ තියන් බලනවා. හරිද? හරි. හරි මේකේ පළවෙනි ප්‍රශ්නේ which of the following contains only input devices මම අර hardware බෙදනවා කිව්ව කොටස් හතර කියන්න බලන්න මොනවද hardware කියන්නේ computer system එකක් මම බෙදනවා කියලා කෑලි හතරකට hardware software liveware firmware ඕකේ hardware කෑල්ල බෙදෙන අනිත් කෑල්ල ටික මතකද කවුද ඉන්නේ ඔව් සර් මතකයි දුලන කියන්න බලන්න system inside unit input system devices system ටික ඇතුළේ output devices output devices input and output devices උයි storage devices ඔව් හරි හරි ඔයාලා ඉන්න කට්ටිය කැමරා ටික ඔන් කරන්න. ඒතකොට මට ඔයාලා වැඩ කරන එකට බලන්න. හරි. කැමරා ටික ඔන් කරන්න මේ පැත්තෙන් තියෙනවා. හරි. හරි. මෙන්න මේ පළවෙනි එකට ඔයාලා ගහපු උත්තරේ මම everyone එකට first question කියලා දාන්නම්. ඔයාලා මේකට ගහපු උත්තරේ දාන්න බෑ. මෙන්න මේකට ගහපු උත්තරේ 2020 පළවෙනි එක. මෙසේජ් හැදෙන ඔයාලා ෆෝන් වලින් බලනවා. හරි. දාන්න යන්න ඩිරෙක්ට් මෙසේජ් විදිහට දාන්න. ටකලා දාන්න. හරි ඒක නම් වැරදෙන්න බෑ. අතන ලේසි පාඩක්. හැමෝම දාලා තියෙන්නේ ආන්සර් එක 4 කියලා. බලමු. හරි මේකේ which of the following contains only input devices ඔයාලෙන් අහන්නේ මොනවා විතරක්ද only input devices විතරක් අයිති වෙන්නේ මොකක්ද මේකේ මල්ටිමීටර් ප්‍රොජෙක්ට් එක අයිති වෙන්නේ මොකක්ද මේක අයිති වෙන්නේ මොනවටද අයිති වෙන්නේ සිසත් කියන්නේ මේක output හරි print එකත් අයිති වෙන්නේ output device හරි මේ දෙක හරි keyboard mouse එක හරි මේකේ print එකේ නැහැ touch screen එක අයිති වෙන්නේ මොනවටද input and output දෙකටම හරි joystick input මේකේ multimeter project එකයි තියෙන්නේ මේකේ හරි හරිද මේ යන සරල දේවල් හරිද මේවා වැරදෙන්න බෑ අද 10 වෙනකම් කරනවා මාටටනේ පටන් ගත්තේ හරි 8 10 හරි ඊට පස්සේ මෙන්න මේක 3 which of the following represent the unit of measurement of data in computer system in the ascending order of size ascending order කියන්නේ ආරෝහණ ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට වෙනකම් හරිද ascending කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට වෙනකම් මොන ඕඩර් එකටද තියෙන්නේ මේකට ඔයාලා ගහපු උත්තරේ ටක් ගාලා දාන්න බෑ මං ඉන්න 3 කිව්වල දැම්මම පස්සේ දැන් ඔයාලා දාන්න හරි එක හරි අපි බලමු කොහොමද මම මේ data storage එකේදී කතා කරා පොඩි මේකකට අපි කියන මොකද්ද bit නැත්නම් binary digit
හරිද බිට් ඊට පස්සේ බිට් 4කට කියනවා නිබල් එකයි හරි බිට් 4කට කියනවා නිබල් එකයි ඊට පස්සේ බිට් 8කට කියනවා බයිට් එකයි ඊට පස්සේ බයිට් කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් ටෙරා පෙටා එක්සා සෙට්ටා යොට්ටා ඔන්න ඔය විදිහට තමයි යන්නේ ඒ දෙකේ 10 බල 1024ට හරි බිට් 8කට කියනවා බයිට් එකයි ඊට පස්සේ බයිට් 1024කට කියනවා මොනවාද කිලෝබයිට් එකයි කිලෝබයිට් 1024 කියන කිලෝ මෙගා අන්න ඒ විදිහට හරි ඒක දන්නවනේ ඒකෙන් අපි ගණන් හදුවා සෑහෙන දේවල් ටිකක් කරා ඒකයි පෙන්වන්න ඕනේ නැහැ නේ මතකයි නේද ඒක මතක නැති කවුරු ඉන්නවද නෑ නේ මතකයි නේ හරි එතකොට පොඩි මේකකය බිට් බයිට් කිලෝ මෙගා නේ ටෙරා මෙන්න මේක තමයි උත්තරේ ඒ සරල දේවල් මේක ඔයාලට ඒක මතක නැත්තම් අහන්න එතකොට ආයි ඊට පස්සේ which of the following shows the storage devices of desktop computer in descending order කියන්නේ ලොකු එකේ ඉඳන් පොඩි එකට descending order of storage capacity අපි storage devices වර්ග දෙකකට මතක තියාගත්තා මොනවාද storage capacity එක අනුවයි data accessing speed එක අනුවයි හරි මම අර වගු දෙකක් දුන්න මතක තියාගන්න ඒකෙන් මේක මතක තිබ්බන හරි මම ඒ වගු කරද්දිත් මම හිතන්නේ මේක කරා හරි මේකට ඔයාලා ගහපු උත්තරේ දෙන්න බෑ මම දාන්නම් හරි ඔකට පස්සේ දාන්න ටක් ගාලා අනිත් එක සිහත් දාන්න බලන්න ඔය උත්තරේ හරි මේකට එන්නේ මේ මෙන්න මේ ප්‍රශ්න කරන්න ඔයාලට ඕන වෙන්නේ මම ඔයාලට ඒක නෝට් එකෙන් පෙන්නන්න හරි ඉස්සෙල්ලකට ස්ටෝරේජ් කැපැසිටිස් වලට මෙන්න මේ ටික ඉස්සෙල්ලකට අපි ස්ටෝරේජ් කැපැසිටි වලට ඉන්න මම එක පෙන්නන්න යන්න ටක් ගාලා හරි මේ input devices මේ printers ගැන කතාව ඔය ඉතින් ස්ටෝරේජ් devices වල අර ඉස්සෙල්ලා එකට එන්න ඕන මෙන්න මේක ඔයාලට මතක තිබ්බනම් අර ඉස්සෙල්ලා එක ලියන්න පුළුවන් smallest unit එක bit එක bit 4කට කියන්නේ නිබල් එකක් ඊට පස්සේ byte මෙන්න මේවා වැඩි වෙන 2 10 බල වලින් තමයි මෙහෙම මතක තියාගන්න byte වල කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා සෙට්ටා යොට්ටා ඔය පිළිවෙලට මතක තියාගන්න හරි ඊට පස්සේ මම ඔයාලට කියනවා ඔය ස්ටෝරේජ් වල වෙනස් වෙන කම්පියුටර් ස්ටෝරේජ් මෙන්න මේකත් මතක තියාගන්න මේන් මෙමරි කියන එක RAM ROM cache secondary memory වලට අනිත් set එක මේ අපි කතා කරා ඊට පස්සේ hard disk එකේ කෑලි වල ඇතුලේ කොහොමද යන්නේ ඒක කතා කරා හරි මේ ටික කතා කරා මෙන්න මේ IO ports slots chipsets ඒව ගැන කතා කරා slots ටිකක් මතක තියාගන්න IO ports ඒ set එක මතක තියාගන්න ඒකෙන් ප්‍රශ්න අහනවා
මෙන්න මේ තියෙන කැපැසිටි මේ තියෙන data storage එක අනුව අපි වර්ග කරනවා. කොච්චර data ප්‍රමාණයක් මෙයාට තියන් ඉන්න පුළුවන්ද කියන එක අනුව අපි මේක බෙදනවා. මෙන්න මේ charts දෙක මතක තිබ්බනම් මේකයි තව එකක් තියෙනවා ඊට පස්සේ. හරිද? තියාගන්න පුළුවන් අඩුම එක register memory අඩුයි. හැබැයි ඒකේ speed එක වැඩි. speed එක නෙමෙයි මෙතන storage capacity. මෙතන storage capacities අනුව ලොකුම එක පොඩිම එක තමයි register memory. ඊට පස්සේ cache ඊට පස්සේ මේ CD DVD ඊට පස්සේ ඊකට වඩා වැඩි RAM. හරි RAM තියෙනවද 8 16 ඒ වගේ තියෙනවනේ. ඊටත් වැඩි තියෙන 32. ඊට පස්සේ ROM එක ෆ්ලෑෂ් මෙමරි කියන්නේ පෙන් ඩ්‍රයිව් ඒ සෙට් එකම ඕකට. SD කාඩ් ඒ සෙට් එක. ඊට වඩා SSD වගේ සේම යනවා hard disk. ඔක්කොටම වඩා වැඩි මේ තියෙන magnetic tape එක. හරි. හැබැයි magnetic tape දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි storage capacities අනුව ඔයාලට දැන් දුන්න මෙන්න මේක මතක තිබුණොත් ඔයාලට ප්‍රශ්න ලියන්න පුළුවන්. මේක මතක නැත්නම් ඔයාලට ඒ ප්‍රශ්න ලියන්න බෑ. මේ තියෙන කැපැසිටිස් අනුව කොහොමද data ටික මේ උපාංග ටික හැදෙන්නේ. ඊට පස්සේ accessing speed data access speed එක වැඩිම register memory. ඒ කියන්නේ කිලෝබයිට් අඩුම පොඩියටම තියෙන register memory එක තමයි වේගෙ වැඩිම. ඊට පස්සේ cache එක ඊට පස්සේ RAM එක ඊට පස්සේ ROM එක. මේ තියෙන්නේ වැඩිම. register එක වැඩි, cache එක, RAM එක, ROM එක. ඊට පස්සේ වැඩි flash memories වලට වඩා SSD වලත් M.2 නිකන් මතක තියාගන්න SSD කියලා ඒක. ඊට පස්සේ flash memory ඊට පස්සේ hard disk DVD CD magnetic tape එක තමයි අඩුම. ඒක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක මතක නම් ඔයාලට ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ලොකේමක් නැහැ. හරි ඒ උත්තරේ ලියපු නැති ළමයා දැන් මේ දෙක දැම්මනේ. උත්තර ලියපු නැති එක්කෙනා මේ දෙක බලලා දැන් හරිද උත්තරේ මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ. දව නැති එක්කෙනා දාන්න බලන්න සිහත්. මේක අහන්නේ descending order. descending order කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු වෙන්න. descending order of storage capacity. data access speed නෙමේ storage capacity අනුව descending order එකට එන්නේ මොකද්ද කියලා. ආ දෙක දාලා තියෙනවා. හරි බලමු. එක්කෙනෙක් එක දාලා තියෙනවා අනිත් අය දෙක. හරි. මේකේ descending order එකට descending කියන්නේ වැඩි මේකේ ඉඳලා අඩු එකට. දැන් අනිවාර්යෙන් එක නම් එන්න බෑ කොහොමද? හරි. එකෙන්ද වෙලේ register memory size එක වැඩිම නෑ නෙමෙයි. මේ දින්නේ data access speed එක කියන්නේ මේ අපි කතා කරන්නේ. මේ දින්නේ storage capacity register memory තමයි පොඩිම තියෙන. හරි. ඊට පස්සේ cache CD DVD RAM ROM right set. හරි. register එක වෙන්න බෑ. හරි. ඊට බලමු hard disk එක සාමාන්‍යයෙන් storage capacity ලෝකෙ ඊට වඩා RAM එක අඩුයි. RAM එකටත් වඩා register එක අඩුයි. මෙන්න මේ දෙක කියන එක නම් හරියන්න පුළුවන්. අනිත් ඒවාත් බලමු. RAM register cache. බෑ නේද? මෙන්න මේ දෙක මාරු වුණා නම් register එක මේ පැත්තට ආවා නම් හරි. දැන් RAM එක cache memory අතර බැලුවොත් මොකද්ද? ලොකටම තියෙන්නේ. මේ cache එක පොඩි RAM එකට වඩා ලොකුයි. මේක හරියට හදුවොත් කොහොමද මොන පිළිවෙලද දෙන්නේ? RAM cache එක මේ පැත්තට එනවා register එක මේ පැත්තට එනවා. මේක මෙතනට ආව නම් ඕක හරි. RAM එකට වඩා cache එක පොඩි cache එකට වඩා register එක පොඩි. මෙහෙම තිබ්බනම් මේක හරි.
මේකේ මෙන්න මේක මුලට ආවනම් hard disk එකට RAM එකට RAM එකට cache එක memory මෙහෙම තිබ්බනම් හරි. මේක අනුව උත්තරේ 2. දනිතු තේරුණාද? ඒක ඔයාගේ උත්තරේ වැරදි. තේරුණාද දනිතු? ඔව් සර් මම අර ascending විදියට ගත්තේ සර්. ascending. ඒක බලන්න හරියට මෙතන තියෙන descending නේ. මේ හරියට ප්‍රශ්න බලලා ගන්න අපරාධ ඔයාලා තියරි දන්න ඕනට මේ ලියා ගන්න බෑ මොනවාද මටත් ඕක ඉස්සර තිබුණා දන්නව ලියන්න හැබැයි හරියට කියවන්න නැති හින්දා වරද්දක හරි හරි ඊට පස්සේ දැකලා පළවෙනි එකෙන් ඔයාලට සෑහෙන ගන්න මේ තාම මම 2020 2020 බලන ප්‍රශ්න කීයක් අහලා තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් හරිද MCQ 6ක් කියලා අහලා තියෙනවා ඒකම ඔච්චර අරගෙන කරේ ඊට පස්සේ කියන්න මේ එන්න අහන පාඩම් ටික මම කිව්වා ඔය ලස්සන Excel database ඒ set එක programming තව internet email එක HTML එකයි ඒ set එක හරි පහ ප්‍රශ්නේ which of the following is true about the secondary memory of computer system secondary memory ඒකත් memory type එකෙන්ම තමයි අහලා තියෙන්නේ secondary memory කියන්නේ මොනවද memory mainly කොටස් දෙකකට බෙදෙනවා මේකට ඔයාලා ගහපු උත්තරේ දාන්න ඊට පස්සේ මම මේ කතා කරන්න ඉන්න මම everyone දාන්නම් මේ ප්‍රශ්නේ 5 Q කියලා දාන්න හරි මේකට ඔයාලා දාපු උත්තරේ දාන්න ඊට පස්සේ මම මේක කියලා දෙන්න which of the following are true about the secondary memory of a computer system හරි ඔයාලා කියන්නේ 1 3 1 එහෙම දාලා තියෙන හරි දැන් secondary storage කියන්නේ මොකක්ද කියලා ඔයාලා මුලින්ම දැනගෙන ඉන්නවා secondary storage කියන ප්‍රශ්නේ කරන්න හරි secondary storage කියන්නේ මෙන්න මේ set එක මේ තියෙන්නේ computer memory එක බෙදෙනවා mainly කොටස් දෙකකට main memory නැත්නම් primary memory sorry mic එක ගැටි හරි computer memory එක දැන් අපි secondary memory එක ගැන තමයි කතා කරන්න යන්නේ. computer memory එක බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට main memory එකයි secondary memory එකයි. secondary memory නැත්නම් external memory කියලාත් මේකට කියනවා. main memory එකට එන්නේ RAM ROM cache. හරිද? මේකෙන් මේ දෙක volatile. cache එක කියන්නේ process එක ඇතුලේ තියෙන memory type එකක්. ඒක මම කතා කරා level 1, level 2, level 3 කියලා. ඊට පස්සේ secondary memory වලට අයිති වෙන්නේ මෙන්න මේවා නොවන අනිත් set එක. අපි magnetic type වලින් මෙන්න මේ set එක කතා කරා optical වලින් මේ ටික solid state වලින් ඒ set එක කතා කරා මේ ඔක්කොම non volatile විදිහට යන්නේ non volatile කියන්නේ මට current එක තිබ්බත් නැතත් memory එක තියෙනවා volatile විදිහට තියෙන්නේ RAM එකේ cache එක තව volatile විදිහට තියෙන memory එකක් මම කතා කරා CMOS memory හරි BIOS එකේදී CMOS memory ගැන කතා කරා හරි මේක තමයි memory එක secondary memory එක ගැන තමයි මෙන්න මේ secondary memory එක ගැන තමයි මේගොල්ලෝ අහන්නේ හරි මෙන්න මෙහෙම අහන්නේ data is not erased even if the computer switch off ඒක හරිද ඒක හරි හරි ඒ මේවා මම non volatile memory types කියලා කිව්වා ඒ කියන්නේ මේක data erase වෙන්නේ නැහැ හරි solid state devices can be used as secondary memory ඒකත් අරනේ SSD solid state වලට තමයි pen drive ඒ set එකම ආයතුනේ SSD එක solid state drive එක ඒකත් ආයතුනේ ඒකට හරි pen drive SD card ඒ ඔක්කොම ආයතින්නේ solid state ඊට පස්සේ secondary memory is a part of CPU memory නෑනේ CPU memory එකේ part එකක් නෙමෙයි CPU memory එකේ part එක තමයි cache memory register memory ඒවා තමයි CPU එකේ part එකක් මේක CPU එකේ part එකක් වෙන්නේ නෑ හරි එතකොට A B විතරයි හරි එතකොට එක දනින්දු වාගේ උත්තරේ වැරදි CN නැහැ කියලා තේරුණාද secondary memory එකට CPU එක ඇතුළේ තියෙන memory එක නෙමෙයි CPU එක ඇතුළේ තියෙන මොනවද CU එකයි ALU එකයි control unit එකයි arithmetic and logical unit එකයි ඒක තියෙනවා
ඊට පස්සේ රෙජිස්ටර් මෙමරි තියෙනවා කෑෂ් මෙමරි තියෙනවා ඔන්න ටිකනේ හරි එතකොට මේක CPU එක ඇතුළේ මෙමරියක් නෙමෙයි සෙකන්ඩරි මෙමරි කියන්නේ එක්ස්ටර්නල් සෙට් මේක අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ පාඩම වෙන ලේසි. මේකෙන් නිකන් බලපු ගමන් ඔයාලට ගහන්න පුළුවන්. ඒ කියන්නේ මොකොත් ගානක්වත් හදන්න දෙයක් නැහැ මේකේ ලොකුවට. හරි බැලුවා උත්තරේ ගැහුවා. එච්චරයි. හරි. දැන් ඔයාලා ලොජික් ගේට්ස් එක කරාම පොඩ්ඩක් තියෙන හදන්න. ලොජික් ගේට්ස් නම්බර් සිස්ටම් මේ වගේ පොඩි ගණන් සෙට් එකක් තියෙන හදන්න. හැබැයි මේකේ එහෙම ගණන් හදන්න නැහැ. ඒකින්ද බැලුවා ගැහුවා මේ ටක් ගාලා ලේසි ප්‍රශ්න හරි අපරාධයි වරද්ද ගන්න එපා ඒ වැරදිච්ච ළමයා තේරුණාද හරි නේද හරි සර් හරි මේ මයික් ගේන් එක ඇති නේද ඔයාලට ඇහෙනවා ඔව් සර් ඇහෙනවා ඊට පස්සේ අහනවා which of the following statement are correct regarding the generations of computers හරි last week එක කරපු එක generations computer generations ගැන මොනවද මේකට ගහපු උත්තරේ ඉන්න මම ඒක දාන්නම් ඉන්න දැම්ම දාන්න පොඩ්ඩක් ඉන්න මට පැටලෙන්නේ නැත්තම් හරි දැන් දාගෙන යන්න ඔයාලා දාපු උත්තරේ හරි මම මේක දාන්නම් ඔයාලට රෙකෝඩ් එක හිස්ටරි එක ගැන කතාවක් තියෙන්නේ මේකට මම ඔයාලා නෝට් එක පෙන්නලා ඉන්න දැක්ක ළමයි ක්ලාස් ටික් එකේ ඇහිලා නැහැ එහෙම එකක් තියෙනවා හිස්ටරි එක අපි කතා කරේ මුලින්ම ඇබකස් එක අවුරුදු 500කට කලින් හොයාගත්තා. හරි ඊට පස්සේ පැස්කල් එක ඇඩින් මැෂින් එක හොයාගත්තා ප්ලස් මයිනස් කරන්න. මෙන්න මේ මොකද්ද වොන් ගොඩ්ෆ්‍රී විලියම් එයා හොයාගත්තා ඇඩින් මැෂින් එක ඉම්ප්‍රූව් කරා ප්ලස් මයිනස් ඩිවයිඩ් මල්ටිප්ලයි කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ජෝසප් ජැක්වාඩ් හොයාගත්තා පංච් කාඩ් සිස්ටම් එක පාවිච්චි කරලා ලූමින් මැෂින් එක රෙදි වියන එකක්. හරි ඔන්න ඔය ලූමින් මැෂින් එක ඇඩ්වාන්ස් කරලා පංච් කාඩ් සිස්ටම් එක පාවිච්චි කරලා චාල්ස් බැබේජ් කියන එක. මෙන්න මෙයාගේ නම මතක තියාගන්න අනිවාර්යයෙන්ම. එයා හැදුවා ඇනලිටිකල් එන්ජින් එක කියලා. ඒ කියන්නේ මේකට කරන්න පුළුවන් කම්පියුටර් කරන මේන් ටාස්ක් එක කරන්න පුළුවන්. අපි ඉන්පුට් එකක් දුන්නාම ඒකට අදාළව මොකක් හරි හිතලා අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. අන්න ඒක. ඊට පස්සේ මේ ඇනලිටිකල් එන්ජින් එක ප්‍රෝග්‍රෑම් කරන්න. ඒ කියන්නේ ඒකට ඕන software හදන්න මෙන්න මේ කියන ලේඩි ඇඩා ඔගස්ටා කියන එක කෙනා මේ ටික කරා. ඊට පස්සේ මෙන්න මේ හෝවර්ඩ් අයි කෙනෙක් හාවර්ඩ් යුනිවර්සිටි එකයි IBM කම්පැනි එකත් එක්ක මෙන්න මේ මාක් 1 ඔටෝමැටික් සීක්වෙන්ස් කන්ට්‍රෝල් කියන එක හැදුවා. හරි මේ තියෙන ඔය කට්ටිය අබකස් එක මේ කට්ටියගේ මොනවල් මම ලාස්ට් වීකේ පෙන්නම් මේ තියෙන ඇඩා ඒක ප්‍රෝග්‍රෑමින් කරපු. මේ තියෙන පංච් කාඩ්. මෙයා තමයි father of computer. හරි. ඊට පස්සේ ජෙනරේෂන්ස් වල ෆස්ට් ජෙනර් එකේ වැකියුම් ටියුබ් තමා මොකද්ද ප්‍රොසෙස් එක විදිහට ගත්තේ මෙන්න මේ සෙට් එක තිබුණා. හරි හීට් එක වැඩි මේ ටික මම ලාස්ට් එකේ හොඳට කතා කරලා තියෙනවා මේක බලන්න. සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ප්‍රොසෙසර් එක විදිහට පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර්. ඒකේ අලුතෙන් හොයාගත්ත හයි ලෙවල් ලැන්ග්වේජ් මෙන්න මේ මැග්නටික් ටේප් ෆ්ලොපි ඩිස්ක් ඉන්වෙන්ට් වුණා. තර්ඩ් ජෙනරේෂන් එකේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් තමයි ප්‍රොසෙස් එක විදිහට පාවිච්චි කරේ. මේකෙදි අලුතෙන් හොයාගත්ත කීබෝඩ් මවුස්. තර්ඩ් ජෙනරේෂන් එකේ තමයි මෙන්න මේක හොයාගත්තේ ඔපරේටින් සිස්ටම්. හරි. හැබැයි ඔපරේටින් සිස්ටම් එක තිබුණේ මේ විදිහට graphical user interface එක නෙමෙයි command line interface එකක් විදිහට තිබුණේ. මම ඒ මොනවද කියලා මම ලාස්ට් එකේ පෙන්නුවා. command line interface එකක් විදිහට තමයි තිබුණේ third gen එකේ. fourth gen එකේ මේ IC ගොඩක් එකතු වෙලා මේ large scale IC හැදුණා microprocessor එකක්. ඒකයි තමයි very large scale IC වලින් microprocessor හැදුණා. එන්නේ ඒකෙදි ආවා operating system එක graphical user interface වෙලා. හරිද? මේ දැන් අපි වැඩ කරන graphical user interface එකක් එක්ක ආවා. 5th generation එකේදී microprocessor එකේ තව AI පැත්තේ හැදුණා. ඒ කියන්නේ IC ගොඩක් ultra large scale IC එකක් එක තමයි මේක හැදුනේ. හරිද? ඔන්න ඔය ටික මතක නම් ඔයාලට මේක ගන්න පුළුවන්. මේක අහන්නේ which of the following statements
correct regarding generations of computers. Transistors were introduced in first generation computers. නෑනේ first gen එකේ තිබුණේ මොනවද? first gen එකේ transistors නෙමෙයි. vacuum tubes. transistors කීයද? දෙකේ. එතකොට second මෙතන මේක වැරදි. first නෙමෙයි. end ඕන second. ඒක වැරදි. හරි දැන් ඔයාලෙන් අහන්නේ වැරදි එකද හරි එකද කියලාත් මුලින්ම මතක තියාගන්න. මේ අහන්නේ correct එක. හරි. ඒක මොනවද කියලා තමයි අහන්නේ. High level programming languages were used in the second and third generation computers. High level language invent උනේ මොකේද? දෙකේ මේ තියෙන. දෙකේ තමයි පටන් ගත්තේ. first gen එකේ high level languages තිබුණේ නැහැ. හරි. හතරෙත් use වුණා. ඔයාලට කියනවා දෙකේ තුනේ high level languages use වුණා. හරි. ඊට පස්සේ operating systems with graphical user interface have been used in fourth generation computers. ඒක හරි. හරි graphical user interface තියෙන ඒවා operating system ආවේ තුනේ මේ තියෙන operating system invent උනේ third gen එකේ. හැබැයි මේක graphical user interface තියෙන ඒවා ආවේ කීයද? 4. එතකොට මේකත් හරි. B C. හරි. එතකොට උත්තරේ 3. හරි නේද? ලාස්ට් එකේ අහුන්නේ නැද ළමයා මේක හරි නේද? හරි සර් හරි. මෙන්න මේක ගහන්න ඔයාලට මේක මතක තිබ්බනම් ඔය ප්‍රශ්න කරගන්න පුළුවන්. හරිද? ඒක හරිනේ. හරි ඊට පස්සේ මම ඔයාලට usage කතා කරාද? පළවෙනි පාඩමේ ICT වල usage set එක මේ B to C කියන්නේ මොකක්ද? G to C නෑ සර්. ඒක කතා කරේ නෑ. නෑ සර්. නෑ සර් තාම කරේ හරි. දැන් ඒකත් දැන් කතා කරන්න. ඊට පස්සේ මේකට මට උත්තරේ දැන් කියන්න. හරි. usage මම හිතන ගන්න පුළුවන්. හරි. බලගන්න. දැන් ඉතින් ඇත්තටම මේ කොරෝනා අපකින් IT නැතුව මොකුත් කරන්න බෑ වගේ තමයි. හරිද? IT ඩවුන් වුණා කියන්නේ ලෝකේ නිකන් සෙපරේට් වෙනවා එකට. හරි. දැන් IT වලින් අපි ඔක්කොම කනෙක්ට් වෙලා ඉන්නේ. දැන් මේ ක්ලාස් එක කරන්නේත් IT වල යූසේජ් එක ගන්න. හරි. හරි. IT වල යූසේජ් කතා කරද්දී එඩියුකේෂන් ගත්තොත් හරි එක එක ෆීල්ඩ් වල තියෙන මොනවද IT යූස් වෙන්නේ. හරි එඩියුකේෂන් ගත්තොත් මේ තියෙන්නේ ඔන්ලයින් ලර්නින්. දැන් අපි මේ පාවිච්චි කරන ඔන්ලයින් ලර්නින් වීඩියෝ කන්ෆරන්සින් ඇප්. මෙන්න මේ Zoom, Microsoft Teams, Google Meet, Skype ඒ වගේ තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ පාවිච්චි කරන්නේ බෝඩ් එකේ තු කරන තව මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්ස්. අපි ගොඩක් වෙලේට මොකක් හරි ප්‍රසන්ට් කරන්න පාවිච්චි කරනවා. PowerPoint වලින් හදපු presentations නැත්නම් smart board video ඒ වෙන වෙන කරනවා. දැන් ඉස්සර කළු ලෑල්ලක උගන්වද්දි හරිද මිස්ලා දැන් අපිට වීඩියෝ එකක් පෙන්නද්දී අපි ත්‍රිමාණව පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කම්පියුටර් එක හදන්නේ. බෝඩ් එකේ අඳිනට වඩා ඒක ගොඩක් සක්සස්ෆුල්. ඒ වීඩියෝ එකක් පෙන්නද්දී ළමයින්ට ඒක හිතට යනවා වැඩි.
අපි තව soft copies එවනවා PDF විදියට එවනවා. හරි. ඊට පස්සේ අපි ලකුණු බලන්න OMR පාවිච්චි කරනවා, තව printers පාවිච්චි කරනවා soft copy එකක් hard copy කරන්න. හරි. ස්කෑනින් පාවිච්චි කරනවා, තව VLE systems පාවිච්චි කරනවා. අන්න ඒ ඔක්කොම education වල VLE virtual learning environment එක කියන්නේ. ඔයාලට තනියෙන්ම ගිහිල්ලා ඒව ඉගෙන ගන්න පුළුවන්. උදේම වගේ sites තියෙන්නේ. තනියෙන්ම ගිහිල්ලා ඔයා ඒක purchase කරලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ යනවා. ප්‍රශ්නවම උත්තරේ දැන් ප්‍රශ්නේ අපි කමෙන්ට් එකක් විදිහට දැම්මොත් උත්තරේ අපිට කමෙන්ට් එකක් විදිහට එනවා. ඒ විදිහට. ඊට පස්සේ transportation වල ඔයාලා දැන් දන්නවා. ඔයාලා කොහේ හරි යන්න ඕන නම් දැන් 3 wheel එකක් හොයාගෙන පාරේ යන්නේ. හරි. 3 wheel එක pick me හරි මොකක් කර දාගෙන ඒකෙන් අපේ location එක දාන්න. එතකොට ඒක එනවා. හරි. අපිට යන ගානත් බලා ගන්න පුළුවන්. waiting එකදුනොත් මෙච්චරයි එහෙමම බලා ගන්න පුළුවන්. තව schedules, train schedules, bus schedules ඒවා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ business එක පොඩ්ඩක් මතක තියාගන්න ඕන. businesses වල generally ගත්තොත් businesses වල දැන් ගොඩක් දුරට production ඒ කියන්නේ Pringles අල්ලපැති එකේ ඉඳන් හැම එකම දැන් මිනිස්සු නෙමෙයි ගොඩක් කෙරේට වැඩ කරන්නේ මොනවාද? robots. හරි. දැන් Coca-Cola එකේ machines වලින් තමයි. හරි. Coca-Cola එකේද ඔයාලට බලන්න පුළුවන් මේ Discovery එකේ හවස 2ට යනවා Pure TV නම් 44 channel එක how it made කියලා program එක මම හැමදාම වගේ බලනවා වෙලාවක් තිබුණොත් අර Apple company එකේ Apple products එහෙම හදන විදිය. ඔව් ඒවා ඔය ඔක්කොම දැන් robots තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ robot හදද්දි මොකද? ඒ කියන්නේ දැන් අපි මිනිස්සු වැඩ කරන්න ගත්තොත් ඒගොල්ලන්ට පඩි දෙන්න ඕන. හරි. තව AC දාන්න ඕන. ඒ වගේ ගොඩක් කතන්දරනේ. වැඩ කරන්නේ තටේ ඉඳන් පහ වෙනකම් විතර. අපි රොබෝ කෙනෙක්ව හදාගත්තොත් ඉනිෂියල් කොස්ට් එක වැඩි. ඒ කියන්නේ හදන්න යන වියදම වැඩි. හැබැයි මේක පැය 24 වුණත් වැඩ කරන්න පුළුවන්. කවුරුවත් බලන්න ඕනෙත් නැහැ. හරි. කරන්ට් එක විතරයි දෙන්න ඕන. හැබැයි ඒක හදන්නත් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඕනයි. software කොහොමද වැඩ කරන්නේ කියලා ඒ software එක හදන්න එකෙක් ඕනයි. productions ගොඩක්ම යන්නේ machines වලින්. හරි දැන් සර් programming වල තියෙන්නේ codes ම විතරද? UI හදන්නත් තියෙනවා. user interface ලස්සනට පේන එක. ඒවා ඉස්සරහට ගන්න. ඒ කියන්නේ ඔයාලා බලන්න නිකන් YouTube එකේ search කරලා බලන්න දැන් programming කියන්නේ code ම ගහන්න ඔයාලට කැම්මැලි නම් නිකන් creative පැත්ත වගේ තියෙනවා කියලා හිතන්නකෝ. site එක ලස්සනට පේන්න හදනවා. ඒ මොකක් හදනයි. ඔයා එහෙනම් යන්න ඕන user interface designers. UI designers කියලා තියෙනවා. ඒකේ තියෙන ඔයාලා ලස්සනට creative ideas වලින් ලස්සනට හදන්න. ඒකට ලොකුට coding ඕන නැහැ. හරි. back end developers ලා කියන්නේ උන්ට නම් coding ඕන. ඒ කියන්නේ functions හිතලා ගහන්න. ඒගොල්ලන්ට සෑහෙන මහන්සියක් වෙන්නත් තියෙනවා. හැබැයි ඒ වගේම පඩියත් හොඳයි. එහෙම එකක් තියෙනවා. හරි. හරි businesses වල money transfer කරන්න අපි පාවිච්චි කරන්නේ online transfer නැත්තම් දැන් අපි food city-ට නැත්තම් Keels එකට වගේ ගිහිල්ලා ගෙවනවා නම් ඔයාලා phone එකේ NFC තියෙනවා නම් මෙහෙම තිබ්බ ගමන් payment එක වෙන්න හදන්න පුළුවන්. හරි මම නම් ගොඩක් වෙලේට එහෙම කරන්නේ. ඒ කියන්නේ අතේ සල්ලි ගෙනියන්නේ නැහැ. ඔයා සැනිටයිස් කරන්න එහෙම ඕනේ නැහැ. නිකන් money transfer එකක් කරේ නැත්තම් අර විදිහට payment කරන්න. මෙන්න මේ වගේ payments options තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේවා ටික ඔයාලා ලියාගන්න businesses අර ඉස්සල් එකට ඉඳ තියාගන්න මෙන්න පිට usage වල පිට තියාගන්න. education පිට භාගයක් දැන් ලියන්නේ නෑ මේක දැන් ලියන්න එපා. education වලට මම මේක note එක ගවන්න. මේකට පිට භාගයක් තියන්න. මේකටත් මේ දෙකටම පිටුවක් තියන්න කරකටයි මේකට. ඊට පස්සේ businesses වල මේ ටික ලියා ගන්නත් ඉඩ තියන්න. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල. මේකේ B කියන්නේ business, C කියන්නේ customer නැත්නම් consumer, G කියන්නේ government, E කියන්නේ employee. මෙන්න මේ අකුරු ටික පොඩ්ඩක් ලියා ගන්න. businesses කියලා. හරි දැන් මේවා ටික ලියා ගත්තනේ. දැන් මේකේ B to C ඒ ඔක්කොම මේ B business to customer. මේ business ඊපස්සේ customer නැත්නම් consumer. B to B කියන්නේ business to business. B to E කියන්නේ business to employee. G to C කියන්නේ government to employee. C to C කියන්නේ customer to customer නැත්නම් consumer to consumer. මේකේ පළවෙනි එක B to C. ඒ කියන්නේ business එකකින් customer ට මොන හරි ගෙදරට ගෙනල්ලා දෙනවා නම් නැත්නම් ඩෙලිවර් කරනවා නම් ඒ වගේ. business එකෙන් customer කෙනෙක්ට ගෙදරට ගෙන්න ඕනේ නැහැ. customer ට මොකද ඒ වගේ customer ගිහිල්ලා හරි business එකෙන්
මොන හරි දෙයක් ගන්නවා. ඒ කියන්නේ අපි කඩේකට ගිහිල්ලා අපි හිතමු අපි ඩොමිනෝස් එකට ගිහලා පීසා එකක් ගන්නවා කියලා. හරි. ඒක බිස්නස් ඩොමිනෝස් කියන ආයතන බිස්නස් එකෙන් කස්ටමර් කෙනෙක් බඩුවක් ගන්න. හරිද ඒක. නැත්තම් මේ eBay, AliExpress, Amazon, කප්රුක, හරි දරාස් අන්න ඒ වලින් අපි ඔන්ලයින් ෂොප් කරලා, ඒ කියන්නේ ඔන්ලයින් අපි ඒකට කියන වින්ඩෝ shopping කියලා. හරිද? එහෙනම් වින්ඩෝ shopping කරලා අපි හොයාගන්න ඕන item එක මේක ඕඩර් කරාම අපි කාඩ් පේමන්ට් එකක් කරලා නැත්තම් කෑෂ් ඔන් ඩිලිවරි දාලා ඒක අපේ ගේ ළඟට ආපම අපි පික් කරනවා නේ. කියන්නේ බිස්නස් එකක් නේ ඒක. eBay, AliExpress, කප්රුක අන්න ඒ වගේ ඒකෙන් අපි ගෙදරට ආවන් පස්සේ අපි ගෙවලා ගන්න. ඒ කියන්නේ බිස්නස් එකෙන් කස්ටමර්ට සේවාවක් සපයනවා නම් ඒකට කියනවා B2C. හරි. දැන් ඒකේ තියෙන වාසි මොකද්ද? දැන් අපි හිතන්නකො ඉස්සර අපිට කඩයක් කරගන්න ඕන. හරිද? කඩයක් දාගන්න ඕන කියන්නේ. එතකොට අපි මොකද්ද මුලින්ම අපි බලන්න ඕන කඩේ දාන්න තැනක්. ඒක ගන්න ඕන. හරිද? හැම මාසෙකම කඩේ AC කරනවා නම් AC බිල ගෙවන්න ඕන, කරන්ට් බිල ගෙවන්න ඕන, තව ඉන්න තැනට කුලිය ඒ ඔක්කොම ගෙවන්න. දැන් හැබැයි එහෙම ඕනේ නැහැ. ඉනිෂියල් කොස්ට් එකක් දාලා software එකක් නැත්තම් වෙබ්සයිට් එකක් හදාගෙන ඕඩර්ස් ආවම අපි වෙන කඩේකින් අරගෙන දෙනවා. දැන් ගොඩක් ඒවට ෆිසිකල් ස්ටෝර් නැහැ. Amazon වලට වගේ නැහැ. හරි. eBay එකට මම හිතන දන්න තරමින් නැහැ. ඒවල කරන්නේ දැන් Amazon එකෙන් කරන්නේ දැන් HP lap එක ගන්න HP එකකින් අරගෙන යාලත් ගන්න තියන් විකුණනවා. අන්න එහෙම එකක් තමයි ඔය ඔන්ලයින් බිස්නස් වලින් කරන්නේ. දැන් තව ඇඩ්වාන්ටේජ් එකක් තමයි දැන් අපි පොඩි කඩයක් හිතමු ජායල දැම්මයි කියලා. ඒතර ඕකට එන්නේ ජායල වටේ ඉන්නේ ඕනේ. දැන් නුවර එකෙක් කවදා නුවර ඉන්න කෙනෙක් කවදාවත් ඔය කඩේට ඇවිල්ලා බඩු ගන්න නැහැ නේ. හරි අපිට අරගෙන ඉන්ටර්නෙට් එකේ දැම්මම මුළු ලෝකෙටම ඕක පෙන්වන්න පුළුවන්. ඒතකොට ඩිලිවර් කරද්දී ඕන තැනකට ලංකාවේ ඕන තැනකට ඔයාලා පිටරට එක්ස්පෝර්ට් කරනවා නම් ඒක කරන්නත් පුළුවන්. හරි. අන්න ඒ වගේ ඇඩ්වාන්ටේජ් දෙන තව shopping කරන්න යන කාලය දැන් මොකක් හරි ගන්න ඕන කියමු මට මම ඇත්තටම වෙනකම් බැලුවේ කොළඹ ගිහින් ඒව තෝරන්න ඔය වගේ. හරි. මම කරන්නේ මේකෙන් බැලුවා ගත්තා. හැබැයි ඔන්ලයින් shop කරන්න බැරි items උත් තියෙනවා. ඒ මොනවද දැන් ලී බඩු වගේ ගන්නවා නම් නැත්නම් ඇඳුම් වගේ ඇඳුනුත් ගෙන්නනවා. හැබැයි හරියටම ෆිට නැති කියලා අපිට හොඳයි කියලා ඇඳලා බලලා ගත්තා නම්. එහෙම ඒවාත් තියෙනවා. දැන් අපි ෆෝන් එකක් වගේ ගන්නවා නම් ඔන්ලයින් ගත්තට අවුලක් නැහැ. එකම ස්ටෑන්ඩඩ් එකකින් තමයි එන්නේ. ඒවා හදලා ඉන්න එක ලැප් එකක්. හරි. ඒවායි බලන්න දෙයක් නැහැ හදලා තියෙන එකක්. මේ අනිත් එකේ වෙන විදිහකට එහෙම හදන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. එහෙම ගන්න බැරි බඩුත් තියෙනවා. හරි. B2C එකට ඔයාලා ලියා ගන්න මෙන්න මේ වගේ. ඔන්ලයින් බිස්නස් මේකින් බිස්නස් එකකින් කස්ටමර්ට මොන හරි ගෙනත් දෙනවා. මෙන්න මේ කෑල්ල. හරි. මේ කෑල්ල ලියා ගන්න B2C. හරි. හරිද? හරි සර් ඉවරයි. හරි. ඕක තමයි B2C. ඊට පස්සේ B2B කියන්නේ බිස්නස් දෙකක් එකතු වෙලා වන් ප්‍රොඩක්ට් එකක් එළියට දානවා. අපි දැන් ගොඩක් ඒවල ඔහොම තමයි කරන්නේ. දැන් අපි හිතමු කොකාකෝලා කියලා. කොකාකෝලා එකේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒ ලික්විඩ් එක හදන එක. කොකාකෝලා ලික්විඩ් එක වෙනවා. ඒකට වතුර මික්ස් කරලා කොකාකෝලා ඩ්‍රින්ක් එක හදනවා. ඩ්‍රින්ක් එක හදලා වෙන එකකින් තමයි ඒගොල්ලෝ බොටල්ස් ගන්න. හරි. එතකොට ඩ්‍රින්ක් එක හදන කොකාකෝලා බිස්නස් එකකින් බොටල්ස් ගන්නවා. තව බිස්නස් එකකින් ප්‍රින්ට් කරන ලේබල්ස් ගන්න තව එකකින් ඔන්න ඔය තුනම එකතු කරලා එක ප්‍රොඩක්ට් එකක් විදිහට දෙනවා. දැන් හැම ගොඩක් ඒවා හැම තමයි කරන්නේ. දැන් වාහනයක් හදන එකක් ගමුකෝ. වාහනයක් හැදුවොත් වාහනේ එන්ජින් ටිකයි චැසි ඒ සෙට් එක හදනවා. ටයර්ස් වෙනම තැනකින්. හරි. සීට්ස් වෙනම තැනකින්. අන්න ඒ වගේ බිස්නස් ගොඩක් එකතුවකින් වන් ප්‍රොඩක්ට් එකක් එළියට දානවා. දැන් එහෙම නැති ප්‍රොඩක්ට්ස් උත් තියෙනවා. හරිද? රෝල්ස් රොයිස් වගේ ඒවා ඒගොල්ලන්ම තමයි හෑන්ඩ් ක්‍රාෆ්ටිං විදිහට හදන්නේ. එහෙනම් පට ගණන්. හරිද? B2B කියන ගොඩක් අපි ඒවා හදන්නේ බිස්නස් ටු බිස්නස්. දැන් අපි ඇඳුම් මහන කම්පැනියක් ගමුකෝ. ඒගොල්ලෝ රෝ මැටීරියල්ස් ඒ කියන්නේ රෙදි ගන්න වෙනම බිස්නස් එකකින්. බොත්තම් ගන්න තව එකකින්. හරි ඒවට ඕන මැෂින්ස් ගන්න තව තැනකින්. අන්න ඒ වල කම්බිනේෂන් එකකින් එක ප්‍රොඩක්ට් එකක් එළියට එනවා නම් ඕක තමයි බිස්නස් ටු බිස්නස් කියන්නේ. හරි? මෙන්න මේක ලියාගෙන මෙන්න මේ ඩ්‍රින්ක් ඊට පස්සේ බොටල්ස් වෙන තැනකින් එක ප්‍රොඩක්ට් එකක් එළියට එනවා.
ඔක ලියගෙන ඕක නිකන් ඔයාලා බැලුව ගමන් පේනවා හරි අනිත් ඒවත් එක බිස්නස් ටු බිස්නස් හරි ඒකත් හරි හරිද මෙන්න මේ ටික ලියගෙන ඊට පස්සේ තියෙනවා B2E business to employee ඒ කියන්නේ බිස්නස් එකකින් එම්ප්ලොයි කියන්නේ ඒක වැඩ කරන එකනේ ඒ වැඩ කරන එකාට මොන හරි හම්බෙනවා නම් ඒක කියනවා බිස්නස් ටු එම්ප්ලොයි දැන් අපි හිතමු හයිවේ එකේ වැඩ කරන එක කියලා ඒගොල්ලන්ට හයිවේ යන ඒවට ටිකට් කඩන්න ඒක ෆ්‍රී නැත්තම් සමහර අයට ඒ බිස්නස් එකෙන් දෙනවා යුනිෆෝම් එකක් දෙනවා ඒක ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දෙනවා ඒක ෆ්‍රී හරි අන්න ඒ වගේ බිස්නස් එකෙන් එම්ප්ලොයිට මොන හරි බෙනිෆිට්ස් හම්බෙනවා නම් ඒක කියනවා බිස්නස් ටු එම්ප්ලොයි දැන් පර්චේස් එකම වැඩ කරනවා නම් මට වාහනයකුත් දීලා ඒකට මාසෙකට 15000ක ෆුවල් දෙනවා අන්න ඒ වගේ නැත්නම් මට ලැප්ටොප් එකක් දීලා ඒකට අද සොෆ්ට්වෙයාර්ස් උත් දාලා දෙනවා නැත්නම් මට ෆෝන් එකක් දෙනවා කම්පැනි ලයින් එකට අන්න ඒව තමයි බිස්නස් එකෙන් එම්ප්ලොයිට මොන හරි දෙනවා නම් ඒකට කියනවා B2E කියලා හරි ඒකත් දාගෙන B2E මෙන්න මේක ඊට පස්සේ G2C government to customer G කියන්නේ government නේ government එකෙන් අපිට දෙන්නේ මොනවද හරිද taxes ගොඩක් තමයි ගොඩක් දෙන්නේ තව government එක අපිට දෙනවනේ එක එක services දැන් තාම train service එක දෙන්නේ කියන්නේ කෝච්චි දෙන්නේ government එකේ service එකක් විදියට ඒක තව government hospitals හරි තව මොනවද අපේ national identity card එක ගන්න ගියොත් ඒක vehicle license එක තව වාහන ආදායම් බලපත්‍රය අර revenue license කියලා තියෙන වාහන ගන්න රවුමක් වගේ අන්න ඒක ගන්න හරි අන්න ඒ වගේ ඒවා දැන් ඔයාලගේ exams වල results ඒ ඔක්කොම government එකෙන් අපිට දෙන සේවා විදිහට තමයි වැටෙන්නේ හරි G2C කියලා තව ඉස්සරහට මේකේ එනවා තියෙනවා government එකෙන් customer ට හම්බෙන දේවල් හරි vehicle revenue license තව NIC එක ගන්න නම් passport එක ගන්න නම් ඒවා ඔයාලට තාම identity එක නැහැ නේද තියෙනවා හරිද මම exam එකක් කරන්න ළඟ identity නැති කරගත්තා campus එකේ ඊට පස්සේ මට දවසක් මම උදේ 7ට ගියේ ID office එකට තියෙන්නේ බත්තර මුල්ලේ ඒ දවසින් හදාගන්න එක මම එතනින් එළියට එද්දී කියන්නේ එතනින් එළියට එද්දී රෑ 9 මාරයි මම පාකින් වලටම සෑහෙන ගාණක් ගියා පාකින් වලට අන්ද 2 මාර 3ක් හරි ඒ වගේ ගාණක් ඒ කියන්නේ අවුරුදු 15 ඩෙන්ටිටි එකක් හදන්න පුළුවන් පුළුවන් අර මේක මම ඉස්සර තරග වලට යන්න හැදුවා මොකක්ද ඒකට කියන්නේ මෙච්චරක විතර ලොකු එකක් තැපැල් ඩෙන්ටිටි කියලා කියන්නේ ඔයාලා මොන හරි මේ පෝස්ටල් ID එකනේ පෝස්ටල් ID ඔව් ඔයාලා මොන හරි ඒක තියෙනවා සමස්ත ලංකා තරග වලට ඒ වගේ යනවා නම් ඒක හදා ගන්න ඕන ඒකේ එක්සාම්ස් වලටත් ඕනේ ඕනනේ O level වලට ඕනද ඔක්කොම මට මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම් එකේ පෝස්ටල් ID මම හැදුවේ තරග වලට යන්න හරි මේක ඒවා ඩෙන්ටිටි එක නම් නැති කරගන්න එපා. ඒ කියන්නේ හදන්න ගියොත් සෑහෙන වෙලාවක් අපරා දවසක්ම යනවා. ඒ කියන්නේ මට දැන් කලින් දවසේ මට ඒකට එක්සෑම් එකට මුකුත්ම පාඩම් කරන්න දුන්නේ නැහැ. මම එතනට වලින් ඉඳන් ඉඳන් මගේ වැරදි නැති කරගත්තා. ඉඳලා ඒක හදාගෙන ආවා. නැත්නම් එක්සෑම් එකට යන්නේ නැහැ කැම්පස් එකේ. ID එක නැද දෙන්නේ නැහැ නේ. හරි. මෙන්න මේක. G2C government to consumer කියලා ලියගෙන මේ දෙකත් ලියන්න ඊට පස්සේ මම ලියලා ඉවරලා කියන්න තව උදාහරණ ටිකක් කියන්න. මේකට තව ලියා ගන්න උදාහරණයක් මොකද්ද? national identity card හදන process එක. NIC card. තව vehicle license. හරිද? revenue license. license තව O level A level exams ඒවල results ඒ ඔක්කොම දෙන රජයේ දෙන services විදිහට තමයි. හරි සමහර රටවල ඔය free hospital දෙන එක නැහැ. health වල free දෙන්නේ නැහැ. hospital වල medicare. ලංකාවේ ඒ අතින් බලද්දී ඒක හොඳයි. හරිද? සමහර වෙලාවට free education නැහැ.
ඕස්ට්‍රේලියාව වගේ නෑ මේ ගවර්න්මන්ට් එකෙන් හොස්පිටල් ඒවා නෑ සල්ලි ගෙවන්න ඕන. හරි දියුණු කිව්වට ඒවල එහෙම ඒ පොඩි සීන් එකක් තියෙනවා. හරි ඊට පස්සේ C2C කියන්නේ කස්ටමර් ටු කස්ටමර්. කියන්නේ කස්ටමර්ස් දෙන්නෙක් එකතුලා බිස්නස් එක කරනවා. දැන් ඔයාලට හොඳම උදාහරණ තමයි ඉක්මන් එක. ඉක්මන් එකේ ගිහිල්ලා ඔයාලා වාහනයක් සර්ච් කරොත් අපිට ඉක්මන් එකෙන් ඒ වාහනේ ගන්න බෑ. ඒ ඉක්මන් එකෙන් පෙන්නන්නේ මේ වාහනේ තියෙන්නේ මෙතන මේකයි ඕක අයිතිකාරයාගේ නම්බර් එක. හරිද? එච්චරයි. ඊට පස්සේ ඉක්මන් එක through හරි නැත්නම් අරගේ නම්බරේ අරගෙන කෝල් කරලා කියනවා. හරි මම ඔයාව හෙට හම්බෙන්න එන්න. මේකට මේ ගානක් කතා කරගෙන මේක හොඳ නම් මම ගන්නවා. හරි කස්ටමර්ස්ලා දෙන්න කතා කරගෙන තමයි. ඔය තව Facebook එකේ තියෙන එක එක groups ඔයාලට එක එක විකුණන දැන් Facebook එකේ market place කියලා දාලා තියෙනවා. ඒකෙත් ඕකමයි වෙන්නේ. අදාළ කෙනාට messenger එකෙන් message කරන්න පුළුවන්, call කරන්න පුළුවන්. call කරලා ඒ item එක යාට set නම් ගන්නවා. හරි. ඒතකොට ඉක්මන් ඒව සල්ලි හොයන්නේ කොහොමද? ඉක්මන් එක මුලින්ම ad play කරලා තමයි සල්ලි හොයුවේ. දැන් ටිකක් මං හිතන්නේ 40000කට වඩා වැඩි එකක්ද කොහෙද දාද්දි ඒගොල්ලෝ පොඩි charge එකක් ගන්නවා රුපියල් 1000ක ඒ වගේ. වාහනයක නම් ඊට වැඩි ඇති. එහෙම අරගෙනත් ඒගොල්ලෝ දැන් සල්ලි වෙන ඉක්මන් එක හොඳ platform එකක්. අන්න ඒ වගේ. C2C කියන්නේ consumer to consumer නැත්නම් customer to customer. මෙන්න මේක. මේක දාගන්න. හරි දැන් C2C එක කතා කරා. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා මේ තියෙන G2C ගවර්න්මන්ට් එකෙන් පොරොසියන්ට දෙනවා. ගවර්න්මන්ට් එකෙන් සිටිසන්ලට මේ දෙන්නේ රාජ්‍ය ආයතන නාමාවලිය. ඒ කියන්නේ මොකද්ද? ඩිරෙක්ටරි එක බිල්පත් ගෙවීම වාහන බලපත්‍රවත් කිරීම මේක ඔයාලා PDF එකෙන් බලාගෙන ලියා ගන්න ඕනේ නැහැ අතට. මෙතන සේවා ආණ්ඩුක්‍රම විශ්ව නීති පද්ධතිය සිතියම මෙතන ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් G to G ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් හරිද? රජයේ නීති රීති හරිද? රේගු විස්තර ඒ වගේ සුන්දර ස්ථාන ඒ වගේ. G to B ගවර්න්මන්ට් එකෙන් බිස්නසස් වලට ණය දෙනවා හරිද? බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරගන්න ඒවා දෙනවා. හරිද? ඒවල තියෙන නීති දෙනවා හරිද? තව ණය දෙන එක කරනවා. G2E ගවර්න්මන්ට් එකෙන් එම්ප්ලොයිස්ලට ඒ කියන්නේ ගවර්න්මන්ට් සේවකයන්ට ගවර්න්මන්ට් ආයතන වල වැඩ කරන සේවකයන්ට හම්බෙන ඒවා මේ තියෙන ගැසට් චක්‍ර ලේඛන රාජ්‍ය සේවකයන් ණය හම්බෙනවා. සමහරට පෙන්ෂන් හම්බෙනවා. අන්න ඒ වගේ ඒවා. මේ ටික. ඊට පස්සේ හෙල්ත් සෙක්ෂන් එකට ඔය MRI ස්කෑනර් ඒ ඔක්කොම දැන් IT යූස් කරලානේ. X-ray එකක් ගත්තත් ECG එකක් කරේ. ඉස්සර දැන් මොකක් හරි හැප්පුණොත් එහෙම කකුල කැඩලාද කියලා බලා ගන්න බෑ. හරි දැන් X-ray එකක් ගන්න උතර බලන්න පුළුවන්. මොළේ ඒවා බලන්න පුළුවන් ECG ඒ වගේ ඒවා හරි. මෙන්න මේ ඊට පස්සේ ඇග්‍රිකල්චර් එක මෙන්න මේ වගේ ඒවාට ඇග්‍රිකල්චර් එකටත් දැන් සෑහෙන ගොඩක් IT තමයි. එන්ටර්ටේන්මන්ට් වලට ඔයාලට YouTube Facebook ඒ වගේ ඒවා තියෙනවා. හරි. security වලට මේවා තියෙනවා. ඒවා ඉතින් ලොකුවටම කියලා දෙන්න තරම් දේවල් නෙමෙයි. අර B2C G2C අන්න ඒවා ටික මතක තියාගන්න. මං මේ නෝට් එක මං හිතනවා ඔයාලට එව්වනේ යූසේජ් එක. නෝට් තුනම දාලා තිනවා. පළවෙනි පාඩමට එන්න ඕන යුනිට් 1 ෆුල් කියන එකයි යූසේජ් කියන එකයි ඊට පස්සේ හිස්ටරි කියලා එකක් ඇති. මේ තියෙන්නේ යුනිට් 1 හිස්ටරි කියන එකක් ඇති. නෝට් එක. හරි ඊට පස්සේ මේක දැන් 7 මේකට ඔයාලා මට උත්තරේ කියන්න කියනවා කමලසිරි access the official web portal of government Sri Lanka. හරිද? කමලසිරි කියලා එක්කෙනෙක් official web portal එක කියන්නේ official website එක access කරලා ශ්‍රී ලංකා government එකේ. ඊට පස්සේ මෙයාට ඕන කරන්නේ get details about the government web directory. government එකේ web directory එකේ තොරතුරු ටිකක් බලා ගන්න තමයි ඕන. ඒකට මෙයා මොකද government එකේ site එකට ගිහිල්ලා ඕකේ web directory එකෙන් තොරතුරු ටික බලා ගන්න. මේකට එන්නේ මොකද්ද? G2B ද G2C ද මොකක්ද ඔන්න ඕක තමයි අහන්නේ. මේකට ඔයාලට හිතෙන එක දාන්න බලන්න. ඉන්න මම question number එක දාන්න. ඉන්න දැම දාන්න කොට ඉන්න. මේකට දාන්න බෑ. කට්ටියම දෙක දාලා තියෙන මේකෙන් කරන්නේ මොකද්ද? ගවර්න්මන්ට් වලින් බිස්නස් වලට නෙමෙයි. එම්ප්ලොයි ගවර්න්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි මේ කමලසිරි කියන්නේ. ගවර්න්මන්ට් නෙමෙයි. මේකට එන්නේ G2C. හරි.
ගවර්න්මන්ට් එකෙන් කස්ටමර්ට නැත්නම් කන්සියුමර්ට. හරි දැකද? ඒක තමයි 2020ට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ සෙට් එක තමයි 2020 පෙරපස විතර ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ which of the following devices have both input and output capabilities? එහෙනම් දන්නවනේ දෙකම තියෙන මොකද්ද මේකේ? අන්මියුට් කරලා කියන්න. joystick කියන්නේ මොකද්ද? මේක input. OCR කියන්නේ input. optical character reader. OCR, OMR, MICR ඒ ටික කතා කරා. webcam කියන්නේ input. input output දෙකම තියෙන්නේ මේ touch screen එක modem එක තමයි ඔයාලට කතා කරේ. හරි. ඊට පස්සේ which of the following can be good practice to protect data and information from your hard disk failure? හරි මේකට ඔයාලා ගහපෙක් කියන්නේ ඊට පස්සේ මම මේක විස්තර කරන්නම්. hard disk එකක් failure වෙනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් good practice. හොඳ ක්‍රියාමාර්ග මොනවාද? ඒ කියන්නේ fail එකෙන් වෙන damage එක අඩු කරගන්න. ඉන්න මේක මම දාන්නම්. මේකට ඔයාලා ගහපු උත්තරේ දාන්න. ටග 3 2 3 එහෙම දාලා තියෙන හරි. hard disk එකක hard disk එක fail වුණාම අපිට ගොඩක්ම නැති වෙන්නේ මොනවද? අපේ data ටික තමයි අපිට ඕකේ අනිවාර්යයෙන්ම hard disk එක log ගන්න 10000ක් ඒ වගේ විදි ගත්තේ 1 TB එකක් වගේ. හරි hard disk fail වෙන්න හේතු මොනවද? දැන් මම hard disk එකක් ඇතුලේ වැඩ කරන විදිහ කතා කරානේ. hard disk එකක් fail වෙන්න හේතුව තමයි දැන් වැඩ කර තියෙද්දි එකපාර කට්ටිය power එකෙන් off කරලා දානවා. ඒ කියන්නේ lap එකක් නම් power එකෙන් off කරාට off වෙන්නේ නැහැ. නැත්තම් PC එකක් වගේ නම් power එකෙන් off කරුවා off වෙලා යනවා. power එක තියෙද්දි මොකද්ද වෙන්නේ? අර platters කරගෙනවා read write head එක මැද තියෙන්නේ. එතකොට එකපාර current එක ගිය ගම read write head එකට platters හීරෙන්න පුළුවන්. තව read write head එක මැද තියෙන්නේ. දැන් අපි off කරද්දි shut down කරද්දි read write head එක මේ පැත්තට ඇවිල්ලා platters ඇතුලේ නෙමෙයි තියෙන්නේ. ඕක එකක්. හරිද? hard disk fail වෙන ලොකම හේතුව තමයි අපි එකපාර power off කරලා දානවා shut down කරන්නේ නැතුව. ඕක එක හේතුවක්. තව හේතුවක් තමයි මේක moving parts තියෙන හින්දා ඔය bike වල වගේ එහෙම ගොඩක් හිල්ලෙන ඒවල අරන් ගියොත් ඒකිනුත් ඔය platters එහෙම වෙලා damage වෙන්න පුළුවන්. තව ලොකු හේතුවක් තමයි hard disk එකක් damage වෙන්න ඒගොල්ලෝ කාන්දමක් ඕනනම් තියලා බලන්න ආය ගන්න බෑ. ලොකු කාන්දම powerful කාන්දමක් තිබ්බොත් computer off වෙනවා. ඒ කියන්නේ hard disk එක magnetic විදිහටනේ store කරගන්නේ. කාන්දමක් තියලා බලන්න. එතකොට තියෙන ඒවා හිමේ ගිහිල්ලා වැඩ කරන්නේ නැති වෙනවා. ඒ ඔයාලට හරියටම data මකන්න ඕන නම් ලොකු powerful කාන්දමක් තියන්න. එතකොට කැඩිගෙඩිය හෙන්න හරි පොඩ්ඩක් ඉන්න. hard disk එකක් fail වෙන්න ලොකම හේතුව තමයි ඔයාලා මැද්දෙන් power off කරද්දී. එතකොට මොකද්ද? අර platters කැරකෙරිදි දෙකපාර නැවතුණා read head එකත් මැද්දේ තියෙනවා. එකතන ස්ටක් මොකද්ද? මොකේද process එක? hard disk එකේ ඔව් hard එකේ process එක වෙවි තියෙද්දි එකපාර current එක යන්නේ. එතකොට ඔය read write head වලින් platters damage වෙනවා. හරිද? ඒක තමයි ලොකම හේතුව. තව ඔයාලා ඔය gas වෙන එක දැන් පඩි පෙලකින් වගේ ලැප් එකක් වටනොත් හරි. ඇයි ඔය මේවා එහෙම වෙනවා වදිනවා. හරිද? ඒකත් ලොකු හේතුවක්. තව හේතුවක් තමයි කාන්දම් තියෙන මොකක් හරි දැන් ඕක read write වෙන්නේ කාන්දමක් ඉන්නේ. ඒ කියන්නේ magnetic type එකක ඉන්නේ ඕක data store වෙන්නේ. තව ලොකු කාන්දමක් ගෙනල්ලා අපි ලැප් එකේ hard එක උඩින් තිබ්බොත් hard එක damage වෙනවා. data ටික corrupt වෙනවා. අන්න ඒ වගේ. හරිද? hard එකක් damage වෙන එක නවත්ත ගන්න අපි ඒ වගේ good practice ගන්න ඕන. දැන් portable hard disk එකක් වගේ අපි ගැහුවොත් ඒක eject කරලා ඉන්න ඕන. මෙතන දැන් නම් hard එකක් ගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ මෙතනින් පෙන්නනවා. මෙතනින් eject කරලා ඉන්න ඕන. කියලා. අන්න ඒ වගේ good practice වලින් hard disk අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. hard disk එකක් fail වෙන එකකින් වෙන ලොකුම damage එක තමයි data ටික loss වෙන එක. ඔය ඕක නැති කරගන්න පුළුවන් අපිට. ඔය hard disk එකේ තියෙන data ටික තව කොහේ හරි backup එකක් තියාගත්තොත්.
ගොඩක් එතකොට ඒක රිකවරි කරන්න බැරිද රිකව කරන්න රිකවර් කරන්න බැරි වෙන්න තැන්න පුළුවන්. මම නම් මගේ දැන් මගේ සෑහෙන hard disk ගොඩක් 4ක් විතර ගිහිල්ලා තියෙන ලැප් එකේ මම ඕෆ් කරන්න තියෙන. ඒවල නම් මම රිකවර් කරලා ගත්තා. සමහර ඒවා ගන්න බෑ. තාත්තගේ ලැප් එක වැටිලා ගියා. ඒක රිකවර් කරන්න බැරි වුණා. රිකවර් කරාට ඒවා ගන්න බෑ. කරප්ට් වෙලා තියෙන්නේ. හරි. එහෙමත් තියෙනවා. ඒකට ඔයාලට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි මොකද්ද? ඒකේ තව බෑකප් එකක් තියෙනවා. හොඳයි ගොඩක් හොඳයි ඔයාලා මේ cloud storage එක දැම්මම නැති වෙන්නේ. මොකද දැන් ඔය ක්ලාස් වල notes මගේ projects ඒ වගේ ඒවා තියෙන ගොඩක් cloud වල මම buy කරලා තියෙනවා. SLT එකෙත් දැන් cloud තියෙනවා. ඒක කරා ඒකට දාන්න. හරි. එතකොට මේකේ දැන් මේ firewall ඉස්සරහට කතා කරනවා. firewall කියන්නේ network වල අපිට මේ sites වලට යන්න එපා. network barrier එකක් දාන්න පුළුවන්. අන්න ඒක. මේක නෙමේ. ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් දැම්මයි කියලා වෛරස් වලින් ආරක්ෂා වෙන එක මිසක් හાર્ඩ් එකේ ෆේල් වෙන එකකින් වළක්වන්න බෑ. පාස්වර්ඩ් එකක් දැම්මයි කියලා කොහොමවත් බෑනේ. අනිවාර්යයෙන්ම ඕකේ තියෙනවා බෑකප් එකක් තියාගන්න හිටියනම් අපිට නම් data loss එක නැති කරගන්න පුළුවන්. හරි data නේ ඇත්තටම වටින්නේ. මම නැති කරගන්න පුළුවන් මේකේ. හරි. ඊට පස්සේ මේ ආයි තව එකක් අහනවා which of the following correct regarding the generations of computers. මෙන්න මේකට ඔයාලා දාපු එක දාන්න. මේකට දාපු උත්තරේ computer generations ගැන. හරි මේකට 4 තමයි ඔයාලා දාලා තින්නේ. හරි බලමු. IC මොකේද first generation එකේ නෙමෙයි මොකද්ද first generation එකේ vacuum tubes දෙකේ transistors IC ආවේ 3. එතකොට මේක 2 නෙමෙයි කීයද? සර් vacuum tubes දෙක විතරමද සර්? එතකොට first generation එකේ හොයාගත්තේ නැද්ද vacuum tubes? first generation එකේ තමයි vacuum tubes, second generation එකේ transistors. හරි සර්. හරි. තුන්වෙනි generation එකේ තමයි IC. හතරවෙනි generation එකේ microprocessor කියන්නේ IC ගොඩක එකතුව. large scale IC, very large scale IC. fifth generation එකෙත් IC ම තමයි ඊට වඩා IC ගොඩක් ආවා. ඒකට ultra large scale IC. හරි. vacuum tubes were introduced in second නෙමෙයි. මොකේද? first generation එක. මම දැන් ඒක ඉස්සෙල්ලා කිව්වෙන්ද ආයෙ මේක අනිත් ඒවා ටික note එකට දාගෙන යන්නේ නැහැ. හරි. හරි. ඊට පස්සේ transistors were introduced in third නෙමෙයි second. transistors second. third එකේ IC තිබුණේ. හරි. ඊට පස්සේ very large scale IC VLSI. හරිද? මේක තිබුණේ මම මේක දැන් කතා කරා very large scale IC තිබුණේ fourth එකේ. ඒ කියන්නේ microprocessor එකක්ම තමයි. මේ තියෙන IC ගොඩ එකතුවක් මේකේ. හරි ඊට පස්සේ මේක 4 දැන් මම කතා කරපු G to SIG government to citizen නැත්නම් consumer. මේකට දාන්න ඉන්න මේකට උත්තර දාන්න ඔයාලා දැන් මොකද්ද කියලා. හරි ඔයාලා දෙක දාලා තියෙන්නේ මොනවද? government එකෙන් citizen ට. හරි. all level results online බලන එක හරි. ordering foods නෑනේ. හරි එක private ඒවා තියෙනවා pizza hut සර් B2E කියන්නේ business to an employee නේද? ඔව් B2E කියන්නේ business to employee. ඒ කියන්නේ මොනවද? ඔය pizza එකක් order කරන එක eBay එකෙන් ගෙදරට බඩුවක් කියන එක ඒ ටික. හරි. business එකේ employee ට මොනවද? නෑ B2E නෙමෙයි ඒ B2C. හරිද? B2E කියන්නේ business එකෙන් employee ට. ඒ කියන්නේ business එකේ employee ට මොන හරි දැන් අපි හිතන්නකෝ මම virtual එකේ වැඩ කරනවා කියලා virtual එකේ වැඩ කරනවා මම lap එකක් දෙනවා. ඒකට internet connection එකක් දෙනවා. මට car එකක් දෙනවා. ඒකට fuel දෙනවා.
හරිද? අන්න ඒවා තමයි බිස්නස් එකෙන් එම්ප්ලොයිට හම්බෙන බෙනිෆිට්ස්. ඒවා තමයි B2E කියලා කියන්නේ. හරිද? තේරුණා? හරිද? හරිද? හරි සර්. හරි. හරිද? මේකේ ඕඩර්නරි ෆුඩ් අයිටම්ස් ඔන්ලයින් ඒකෙන් නෑ ගවර්න්මන්ට් එකෙන් සිටිසන්ට දෙනව නෙමෙයි. ඊට පස්සේ රිනීවින් වෙහිකල් රෙවෙනියු ලයිසන්ස් ඔන්ලයින්. මේක හරි. එතකොට A and C only දෙක හරි. ඔයාලා දාලා තියෙන උත්තරේ හරි. ඒකද මේකේ හින ලේසි ප්‍රශ්න සෙට් එකක් එන්නේ. මේවා වරද්ද ගන්න එපා කොහොමත්. IT O level IT නම් එහෙම ලොකු අමාරු එකක් නෙමෙයි. A level IT ටිකක් අමාරුයි. O level IT නම් ඇත්තටම කිසි ගේමක් නැහැ. ඔයාලට උනත් ඒක තේරෙයි අන්තිමට යද්දි මේක ගේමක් නැහැ කියලා. Which of the following is as an example for data processing? Input, process, output නේ. data processing වලට example එකක් මොකක්ද? මේකට ඔයාලා දාපු එක දාන්න chat එකට දාන්න. يعني data processing වලට ඔයාලා හැමෝම එක කියලා දාලා තියෙන්නේ. හරි බලමු. Calculating the account balance using banking software after cash withdrawal. හරි. ඒක තමයි උත්තර අනිත් ඒවා ටිකත් බලමු. Copying a file from USB drive to hard disk. ඕක වෙනස් එකක්. copy වෙනවා කියන්නේ වෙන එකක්. ඒක මම කතා කරන OS පාඩමේදී clipboard එකට copy වෙලා ඊට පස්සේ තමයි යන්නේ. clipboard එකේ තමයි ඔය අපි control C ගාලා copy කරොත් ඔය ටික හිටිනවා clipboard එකේ. හරි. ඊට පස්සේ paste වෙනකන් තමයි ඔක තියෙන්නේ. ඊට පස්සේ installing කියන එකත් data processing වලට අයිති වෙන්නේ නැහැ. read write. හරිද? scanning a letter කියන්නේ මොකද්ද? input එක. එතකොට අපිට ෆස්ට් එක පුළුවන් ද සර් අවුට්පුට් එකක් විදියටත් ගන්න? බෑනේ. calculating the account balance නේ. calculating නෙමෙයි showing the account balance තිබ්බම ඒක output එක. හරි. account balance එක පෙන්නනවා නම් අපිට පෙන්නනවා නම් ඇහෙනවා නම් මොකක් කර print එකක් එනවා නේ ඒකනේ output එන්නේ. calculate කියන්නේ ඒකෙන් හදනවා. හරිද? ඒක process එකක්. හරි නේද? හරි ඊට පස්සේ මෙන්න මේක මම කතා කරා මෙන්න මේකට. ඒ කියන්නේ එක එක කරන වැඩ ටිකක් දීලා දෙනවා මේවට සෙට් වෙන කම්පියුටරේ මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. මේකටත් දාන්න බා. බලමු. මේකේ to process very large amount of data. හරිද? මේගොල්ලෝ කියනවා very large amount of data. process කරන්න අපි කිව්වා. ඒ කියන්නේ users ලා billions ගණක් ඒ වගේ multi processing තියෙන අනිවාර්යයෙන්ම මේ කියන super computer එකට. මේකට තමයි multi processing තියෙන්නේ super. හරි. ඒක තමයි tablet වලින් very large amount of data process කරන්න බෑ. ඊට පස්සේ for a writer to work on essay during vacation away from home. මේක මේ කියලා තියෙනවා writer කියලා. ඒ කියන්නේ type කරන එක. එයා type කරන්න touch screen වලට වඩා ලේසි මේ physical keyboard එකක් තිබුණොත් ඒක type කරන්න ලේසි. හරි. ඒ physical keyboard තියෙන tablet එකට වඩා laptop එක යාට ලේසි. හරි ඒකෙන්ද මේක ඔයාලගේ උත්තරේ හරි. ඊට පස්සේ for traveling sales representative to enter item request while visiting shop වලට ගියාම ඒක අර ගන්න sales කරන එයා tab එකක් තියාගෙන ඒ කියන්නේ මේකට මේක කියලා tab touch කරාම ලේසි. ඒකට tablet computer කියන්නේ computer එකක් මෙන්න මේ tab එකකට හරි. මේ වගේ tab එකකට තමයි tablet computer කියලා කියන්නේ. එතකොට මේකට උත්තරේ මෙන්න මේක. හරි ඊට පස්සේ
consider the following statement with blanks labeled A to B. When processing මේකට බලන්න මේක පොඩ්ඩක් හොඳ ප්‍රශ්නයක්. මේකට දාන්න බලන්න. 7 ඉන්න 7 කිව් කියලා දාන්න. මේකට දාන්න. හරි. හරි දෙක එක්කෙනෙක් එක අනිත් එකන දෙක. හරි. process කරද්දී මොකද CPU uses blank එක is temporary store data that bought from මොකද දැන් මෙහෙම මගේ process කරන්න processor එකට මෙහෙම දෙන්න කලින් process කරන්න මේවා ටික දෙන්නේ කවුද RAM එකනේ RAM එක තමයි මේවා process කරන්න එකේ දෙන්නේ ඉස්සර ගෙලින්ම මේක දුන්නා දැන් අලුත් කාලේ වල මේකේ තියනවා කිව්වා computer memory ඒකට අපි කියනවා memory registers කියලා CU එකට හරි ALU එකට හරි process කරන්න දෙන්න කලින් cache එකේ මෙයා මේක තියාගෙන ඉඳලා හරි tank එක වගේ මම තියාගන්නකෝ ඊට පස්සේ මෙන්න මේ දෙකෙන් මේකේ මෙයාලට දෙනවා මේක process කරන්න කියලා. මෙයාගේ ඉවරෙද්දී ආයෙ මේ tank එකට පුරා ගන්න. මෙන්න මේකට කියනවා memory registers කියලා. නැත්නම් cache එකේ. තේරුණාද මේ RAM එකෙන් දෙන ඒවා මේ cache එකේ දෙනවා. මෙතන CPU එක. නැත්නම් process එක. හරි. එතකොට when processing CPUs මොකක් හරි to temporary store data ඒ කියන්නේ cache එක. අපි මේක කියන memory registers වල temporary store කරගන්නවා store data that are bought from මොකෙන්ද RAM එකකින්. that are bought from RAM. මෙතන RAM කියලා එකක් තියනවද? නෑනේ. RAM එකට කියනවා තවනවා RAM එක අයිති වෙන්නේ මොනවද? primary memories වලටනේ. main memory නේ. හරිද? main memory තමයි RAM cache නේ. ඒක හරිද? මේගොල්ලෝ අරන් තියෙන්නේ එහෙමයි. එතකොට B එකට එන්න ඕන primary memory. මේ මොකද්ද මේ තියාගෙන ඉන්නේ මේකේ secondary memory ආйти වෙන්නේ නැහැ. secondary memory එක ඕකර කොහොමවත් එන්නේ නැහැ. මේ දෙක කොහොමවත් එන්න බෑ. මේ දෙක එකක් තමයි එන්න ඕන. හරි. that are bought from RAM එකට කියනවා primary memory. අපි මේවට කියනවා මොනවද? ඒ memory registers. මෙන්න මේවා හරිද? CPU use its memory registers to temporary store data. ඒ කියන්නේ cache memory that are bought from RAM. එතකොට පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක registers මේ primary memory එකෙන් අරගෙන ඉනවා තියාගන්න පාවිච්චි කරනවා මෙන්න මේක තමයි දෙක තමයි මේකට උත්තරේ හරි දෙක තේරුණාද ඔව් සර් තේරුණා හරි මම හැම පාඩමම මෙහෙමයි මේ පාඩම කරලා ඒකට අදාළව ඔයාලට ආපු O level pass papers මේ කරවන්න ඔයාලට O level pass papers හරි අනේ කියන්නේ මේ පාඩම් මහන් ඉඳලා වැඩක් නැහැ ඔයාලට papers ලියන්න තමයි පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන practical exam එක IT වලට නැහැනේ. ඇත්තටම තියෙන්න ඕන ඔය දැන් ඉස්සරහට තියෙන ඒවා වලින් නම් ඔයාලට දැන් තියෙන්නේ ලියන්න. ඒ කියන්නේ ඔයාලා papers ලියලා අනිවාර්යයෙන් පුරුදු වෙන්න ඕන. ඔයාලගේ syllabus එක පටන් 16 ඉඳන් කරනවා. ඊට පස්සේ තව ඊට පස්සේ papers කරනවා. තව ඊට පස්සේ මගේ model paper set එකක් තියෙනවා. දැන් 11 ඉන්න ළමයින්ට යන්නේ මගේ model paper set එක. time කියලා. ඒ කියන්නේ පැය 3 එක පැය 2කින් කරන්න ඕන. එහෙම. හරි. හරි මේකෙත් ඕන මේක දාගන්න මේක තියුණා නේද? හරි. හරිද මෙන්න මේ ටික තමයි තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේක. Which of the following shows the given storage components descending order of access speed? අර මං ඉස්සෙල්ලා කතා කරපු එක. මෙයා අහන්නේ මොන order එකද? Descending order of access speed. Descending කියන්නේ මොකද්ද? වැඩි එකේ ඉඳන් අඩු වෙන එකට. Descending order of access speed. Data access speed.
ඒක දැන් මතකද අපි ඉස්සල්ලා අහලා තිබුණ ප්‍රශ්නේ storage capacity accessing speed වැඩිම කාගේද accessing speed වැඩිම මෙන්න මෙයාගේ මේ තියෙන මොකක්ද register memory එක තමයි මේ තියෙන register memory වැඩි ඊට පස්සේ cache ඊට පස්සේ RAM ROM register cache RAM ROM ඊට පස්සේ SSD flash hard disk DVD CD magnetic tape පොඩි දෙයක් හරි මේක මතක තිබුණා ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන් descending වැඩිම එකකින් තමයි පටන් ගන්න ඕන වැඩිම අනිවාර්යෙන් මෙන්න මේ දෙන්න නෙමෙයි මේ දෙකෙන් එකක් එන්න ඕන මේ register memory මේ main memory කියලා මේගොල්ලෝ කියන RAM එකට හරි register එකට වඩා cache එක පාඩුයි ඊට වඩා RAM එක main memory කියන RAM එක උතර මේකට එන උත්තරේ 3 හරි register එක cache එක RAM හරිද ඔය එන ප්‍රශ්න ටික බලන්න ඔය ටිකට ඔයාලා හරියට රෙඩි වෙලා ගියා නම් ඔය විදිහම තමයි මේ විදිහ තමයි එන්නේ මෙන්න මේක මේක දාගන්න හරි ඊට පස්සේ 2018 මෙන්න මේකට 2018 එක මම එක 2018 එක මෙන්න මේකට මොකක්ද දෙන්න කියලා දාන්න බෑ මේකට එක හරිද අනිවාර්යයෙන්ම කම්පියුටර් එකේ data store කරගන්නේ binary විදිහට 0 1 ඒ විදිහ තමයි store කරගන්නේ හරි ඊට පස්සේ a person මෙන්න මේකට ඒ කියන්නේ මේකේ තියෙන්නේ input process output ලියන්න එකක් හරි මේකට ඔයාලා ගහපු උත්තරේ දාන්න ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේකට 17ට ඔයාලා දාපු උත්තරේ දාන්න බෑ හරිද මේකට ඔයාලා දාලා තියෙන 2 4 දෙකේම දාලා තියෙන්නේ හරි බලමු මම එකෙන් එකට පාට වලින් ලකුණු කරනවා මම input එකක් පාවිච්චි කර මෙන්න මේ පාට input මම රතු input එකක් මේ පාටින් හරි process එකක් මං මේ පාටින් process එක ඔය පාටින් output එක මේ පාටින් දාන්න හරි same වගේ යන ඉඳ මම output එක black දාන්නම් මේ විදිහට දාන්න. හරි පාට තුනෙන් දාන්න. හරි අපි දැන් බලමු a person insert his automatic teller machine card. ATM card එක දානවා bank ATM. ඊට පස්සේ මේක pin එක ගහනවා කියන්නේ මොකද්ද? enter pin code මේක input එක. ඒගොල්ලෝ ඉල්ලන pin code එක ගහනවා. අපි pin code එක ගහනවා කියන්නේ input එක. Then he enters the amount of money he want to withdraw. Enters the amount of money he wants to withdraw. ඒකට ගන්න ඕන money සල්ලි ගාන එයා ගහනවා. ඒකත් ඉන්පුට් එකක්. හරිද? ඊට පස්සේ බැංකින් software එකෙන් බලනවා මේක දැන් අපි හිතමු මගේ බැංක් එකේ තියෙන ලක්ෂයයි මම කියනවා මට 1.50ක් ගන්න ඕන. දෙන්නේ නැහැ.
හරි ඇයි බැංක් account එක නැහැ මගේ ලක්ෂය තියෙන ඊට වඩා අඩු ගණන් ගෙවුවොත් මට 90ක් දෙන්න කියලා එතකොට වැඩ හරිද ඊට පස්සේ මේ banking software එකකින් check කරනවා checking the available balance in the account මෙන්න මේක මොකද්ද process එකක් මම මේ process පාඩ කරනවා ඊට පස්සේ ඒ balance එක තිබුණොත් ATM එකෙන් සල්ලි එළියට දෙනවා ඒක මොකද්ද output එක හරිද ඊට පස්සේ balance එක update කරනවා කියන්නේ දැන් අපි ලක්ෂයක් තිබුණා 90000ක් ගත්තා එතකොට ඉතුරු වෙන්නේ 10000යි update the balance ඒක මොකද්ද ඒක process එක balance එක update කරනවා කියන්නේ ලක්ෂයක් තිබුණා 90000ක් ගත්තා දැන් ඔයගේ ඉතුරු තව 10000යි ඊට පස්සේ displays the new value ඒක output එක bill එකක් හම්බ වෙනවනේ ඒකත් output එක which of the following lists input process and output in given scenario respectively මෙන්න මේකේ input process output එක ලියන්න කියලා තමයි කියන්නේ හරි input එක amount of money withdraw හරි new balance එක පෙන්නන එක output එකක් ඒක එන්නේ නැහැ updating the balance කියන්නේ process එකක් ඒක එන්නේ නැහැ පළවෙනි එක හරි ඊට පස්සේ process එකක් නේ input එක හරි process out input process output තමයි new balance එක පෙන්නන එක නෑ output නේ දෙවෙනි එක තමයි updating the balance balance එක update කරන එක process එකක් new balance එක පෙන්නනවා කියන්නේ output එක මෙන්න මේක දැනෙද තේරුණාද වාගේ උත්තරේ වැරදි හරිද මේක තේරුණාද ඔව් සර් මං සර් පොඩ්ඩක් වැඩිපුර පොඩ්ඩක් හිතලා සර් ගැහුවා මොකද්ද කොයිද ඉතින් සර් මං හිතුවේ සර් දැන් ඉන්පුට් එක දානකොට අර සර් වෙන ATM machines වල අර දැන් තියෙන එක withdrawal amount එක නැතුව සර් මේවා මොකද්ද මේක මේ balance එක update කරලා ඒ වෙලාවෙම එහෙම නෑ නෑ code එහෙම හිතන්න එපා මේ විදිහට දැන් හරි තේරුණා ඔව් සර් හරි හරි හරිද හරි ඊට පස්සේ which of the following occurred during the evolution of computer technology from first to generation to current කියන first generation එකේ ඉඳන් දැන් වෙද්දි මොනවද වැඩිලා තියෙන්නේ සරල ප්‍රශ්න processing power එක වැඩි වුණා හරිනේ processing power එක වැඩි වුණා number of transistors per square centimeter in the CPU increase හරිද process එකේ තියෙන transistors ගාන වැඩි වුණා හරිනේ වැඩි වෙන්න ඕන storage capacity වැඩි වුණා ඔය තුනම හරි එතකොට මේක තමයි උත්තරේ හරි ඊට පස්සේ සර් current කියන්නේ සර් modern එක නේද ඔව් දැන් තියෙන එක එතකොට සර් modern එක විතරද ගන්න පුළුවන් නෑ මේගොල්ලෝ අහන්නේ ෆස්ට් ජෙනරේෂන් එකේ ඉඳන් දැන් වෙනකන් කම්පියුටර් පරිණාමය වෙද්දි මොනවද උනේ කියන එක තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ හරි මේ ඔක්කොම වැඩි වුණා හරි ඊට පස්සේ which of the following is suitable for durable storage කියන්නේ මොනවද durable කියලා මේගොල්ලෝ අදහස් කරන්නේ මොනවද durable කියලා අදහස් කරන්නේ non volatile හරිද ඒ කියන්නේ කරන්ට් එක තිබ්බත් නැතත් මේකට අවුලක් නැහැ data durable විදිහට තියෙනවා durable කියලා මේගොල්ලෝ අදහස් කරන්නේ මෙන්න මේ non volatile කියන එක තමයි අහන්නේ හරි non volatile විදිහට තියෙන්නේ මොකද්ද මේකෙන් දානමේ සිහත් කියන්න බලන්න සිහත් සර් දෙක දෙවෙනි එක හරිද hard disk cache memory එකත් volatile RAM එකත් volatile video memory එකත් ඒ වෙලාවට විතරයි තියෙන්නේ හරි video memory කියන්නේ graphic card එකේ හැදෙන video memory එක ඒත් ඒ වෙලෙට තියෙනවා ඊට පස්සේ ආයි release වෙනවා ඒතර මේකේ මේ hard disk එක විතරයි volatile වෙන්නේ
ඊට පස්සේ input devices විතර මේ වෙන සරල ප්‍රශ්න input devices විතරක් තියෙන එක අහන්නේ මෙන්න මේ only input devices විතරක් තියෙන එක තමයි අහන්නේ. දැන් බලන්න මේක එන්නේ නැති ඒවා. ටච් ස්ක්‍රීන් මේ තුනේම තියෙනවා එන්න බෑ. ඒ ටච් ස්ක්‍රීන් එක මොකද ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙන එකක්. කීබෝඩ් මේක හරි ස්කෑනර් එකත් හරි. හරි. කීබෝඩ් එකෙන් කරන්නේ මොකද? අපි ගන්නවා ඒතකොට ඉන්පුට් එක. බාර්කෝඩ් රීඩින් එකනොත් ඉන්පුට් එක. CD ROM එක කියන්නේ CD එක දාන්න පාවිච්චි කරන ROM එක. මම ඒ CD DVD එක ගැන කතා කරද්දි කතා කරා. CDR එක නෙමෙයි ඔය CD ROM කියන්නේ CD එක දාන්න පාවිච්චි කරන එක. හරි. ඒකත් ඉන්පුට් නේ. CD එක ඇතුලේ තියෙනවා කියවන්න තමයි මෙයා පාවිච්චි කරන්නේ. ඒකට මේකට උත්තරේ 1. හරි. 21ට මේකට දාන්න බා. විසි එක මේකට දාන්න බන උත්තර. මේක දැන් දෙන්න. මේකට දැන් දාන්න. මේක අහන ප්‍රශ්නේ තමයි මොකක් මයින්ඩ්ද පාවිච්චි කරන්න කියන්නේ measure the clock speed of central processing unit. CPU එකේ clock speed එක මයින්ඩ් පාවිච්චි කරන්නේ මොකක්ද? අදාන් දෙක. හරි දෙක තමයි. හරිද? hertz වලින් තමයි මයින්නේ gigahertz. ඒවල හැබැයි 210 බලයක් විදිහට නෙමෙයි 2 to the power 10 නෙමෙයි 1024 නෙමෙයි 1000. hertz 1000ක් megahertz 1000ක් gigahertz එකයි. අන්න ඒ විදිහ. මේ gigabyte ඒ වලින් මයින්නේ storage capacity. හරිද? මේ වලින් මයින්නේ ඕනවල මේක ලියා ගන්න. storage capacity. මේකෙන් මයින්නේ network speed. දවලා ඔය SLT එකේ වගේ මේගොල්ලෝ කියන්නේ 90 Mbps තියෙනවා. හරිද? ඒ වගේ වයර් එකකින් යන data ප්‍රමාණය කොච්චරද අන්න ඒ වගේ. ඊට පස්සේ RPM ෆෑන් වලක් තියෙනවා. හරිද? ෆෑන් එකක් rounds per minute කොච්චරක් කරගෙනවද? නැත්නම් hard disk එකක තියෙනවා. hard disk එක RPM 5000 තියෙනවා. කියන්නේ 5000ක් මිනිත් එකකට කරගෙනවා. හරි? වාහනෙත් තියෙනවානේ RPM එක. RPM වැඩි කියන්නේ තෙල් වැඩියෙන් යනවා. ඒ වේගෙන් pick up කරලා ගන්න පුළුවන්. මේකට එන්නේ මේක. හරි ඊට පස්සේ which of the following is not example මෙන්න මේවා හරියට not an example. හරි example එක නොවන්නේ මොකද්ද? e-government services වලට. හරි GC O level results website from the Department of Examination Sri Lanka. ඒක හරි example එකක් O level results බලන එක. ඒක උදාහරණයක් තමයි O level results බලන එක. මේක අපි තරමු download national identity card application from the Department of Registrations of Persons. මේකත් මොකද්ද? government එකෙන් දෙන service එක. paying water bills අපිට දැන් වතුර සපයන්නේ රජයෙන් විතරනේ හරිද? water bills online website of National Water Supply and Drain Board. හරිද? මේකත් ඒක. buying items from online shop. ඒවා private ඒවා තියෙන්න පුළුවන්. එතකොට මේ උත්තරේ වෙන්නේ මෙන්න මේක. හරි. හරිද? මෙන්න මේ ටික තමයි හරි 17 ටික
අනිත් දවසේ 17 ටිකයි එසේ ටිකයි ඊට මට කරලා එවන්න මම නෝට් ටික එව්වා ඒක වන්න දැන් එවපු නැති අය එවන්න මේ ටික මේ එසේ වලට උත්තරයි මගේ ඔය මොබිටෙල් එකට දාන්න එපා අනිත් එක ඩයලොග් නම්බර් එකක් තියෙනවා ඔයාලගේ ඔය ලින්ක් එකේ එහෙම මම දාන්නේ ඒ නම්බර් එකට එවන්න හරි ඒකට දාන්න ඒක උත්තර බලන්න මම තව එකිනෙක දාලා තියෙන්නේ එයාටත් ඔක WhatsApp business වලින් හදලා දීලා තියෙන්නේ ඒකට පොඩ්ඩක් සර් මොබිටෙල් එකට සර් දාන්න මොබිටෙල් එකේ නෝ ඩයලොග් එක මම ඔයාලගේ මේ ආ. ලින්ක් එහෙම දාන්න group එකට business account එකක් තියෙන්නේ අන්න ඒකට ඩයලොග් නම්බර් එකක් මම නම්බර් එක හරියට මතක නෑ කළු පාට wallpaper එකක් දාලා ඉන්නේ අන්න ඒකට දාන්න හරි ඒකට දාන්න එතකොට ඔයාලට බලලා මං ලකුණු කීයද කියලා කියන්න හරි මේ තියෙන ඔයාලට මොකද්ද unit 1 basics answers හරිද මේ තාම part 1 එක අනිත් ටික දාන්න හරි මම මේක දැන්ට PDF එකක් කරලා එවනවා අනිත් සති මේක එවුවෙන් පස්සේ මේක delete කරලා දාන්න unit 1 answers මම part 1 කියලා දාන්න unit 1 අනිත් දවසෙද්දි එවුවන් පස්සේ මේක delete කරලා දාන්න හරි හරි එහෙනම් අදට ඉවරයි හරි good night